ඊළඟට ආරාධනා කරන්න යන්නේ වචනේ අන්වාර්ථ කියලා. අර්ථයට අනුව නම් තිබෙන වාද්‍ය ක්ෂේත්‍රයේ සම්පූර්ණයට සුන්දර නිහිතමානද මෑන්. එතුමාගේ දෙකම සුන්දරයි. පැවතුම්මානි. හැබැයි එතුමාට තිලකරට මට වගේ උරාවල් දෙන්නේ නැහැ. මම ආරාධනා කරනවා වැඩි විලාවක් අදහසක් කරනවා. යන්නේ නාටකීයයි කියපු තුලින් එක පොතක් එක පරිච්ඡේදයක්. මේ පරිච්ඡේදය පිටු 5ක පරිච්ඡේදයක්. මේ පරිච්ඡේදයේ නම මේ පොත රාජ්‍ය මාධ්‍ය හා සෞඛ්‍ය කියන පරිච්ඡේදයක්. පරිච්ඡේදයේ නම පත්තර බලන මිනිසුන් පත්තර අහන මිනිසුන් බවට පත් කරවීම කාලීන සමාජ විපත්. මේ මාතෘකාව අහුවම පත්තර බලන මිනිසුන් පත්තර අහන මිනිසුන් බවට පත් කරවීම කාලීන සමාජ විපත්. මේ මාතෘකාව අහුවම ඒ සභාවේ ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මාතෘකාව ගැළවීමක් විදියට. ආන්තරිකයන්ගේ වචනේ හරියට සමාජ විපත්තියක් කියනවා. මේ ටෙලිවිෂන් එකෙන් රේඩියෝ එකෙන් පත්තර කියවන එක සමාජ ප්‍රගමනයක් නෙවෙයි කියන්නේ. මොකද අපි පත්තරයක් කියවන්න අපිට යනවා පැය භාගයක්. දැන් ටෙලිවිෂන් එක දාගෙන හිටියොත් පැය භාගයක්. එහෙම නැත්නම් රේඩියෝ එක දාගෙන හිටියොත් පැයක්. කාන්තාවකින් ඔක්කොම පත්තර සිංහල දෙමළ ඉංග්‍රීසි පැය භාගයකින් නැත්නම් පැයකින් කියවල දෙනවා. ටෙලිවිෂන් එක නම් කාටුන් ටිකක් වෙනවා. සිංහල දෙමළ ඉංග්‍රීසි. ඉතින් එතකොට මේක සමාජ ප්‍රගමනයක් නෙවෙයි සමාජ විපත්තියක් වෙන්නේ කොහොමද? ඒක විතරක් නෙවෙයි. දැන් එක පත්තරයක් ගන්න අපිට රුපියල් 20ක් 30ක් වේදම් වෙනවා. ලිපිලා පත්‍රයක්. ඉරිද පත්‍රයක් නම් රුපියල් 50ක් 60ක් වේදම් වෙනවා. නමුත් ටෙලිවිෂන් එකෙන් පැය භාගයක් බලන්න හරි රේඩියෝ එකෙන් පැයක් අහන්න හරි සත්‍යයක්වත් වේදම් වෙන්නේ. ඉතින් ඒකට මේ අපේ වෛද්‍යාන්තික ගැරන්ටි කියන සමාජ විපත්තියක් කියලා. මේක ඉතින් කොහොමද තේරුම් ගන්නේ? අනිත් එක දැන් අපි පත්තරයක් කියවනවා නම් පත්තරේ අරගෙන පුටුවක වාඩි වෙලා වෙනම වැඩක් කියලා කාභාගයෙන් තිස්සේ පත්තරේ කියවනවා. ටෙලිවිෂන් එකෙන් හරි රේඩියෝ එකෙන් හරි පත්තරේ බලන එක හරි අහන එක හරි එහෙම නෙවෙයි. දක්නද මැද කෑම කකා රවුල කප ඇඳුම් ඇඳලා එක්සර්සයිස් කර ඔය විදිහේ එක්කී නොකී නොයෙකුත් වැඩ කරන්න පුළුවන්. ඉතින් එතකොට මේක සමාජ විපත්තියක් වෙන්නේ කොහොමද? සමාජ ප්‍රගමනයක් නෙවෙයි. ඒ වගේ ප්‍රශ්න අපි මුදිනකොට මතුවෙන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මම කිව්වේ මේ සභාවට මතුවෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. දැන් මම නම් හිතන්නේ අපේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මේ ප්‍රශ්නය ගැන ඉතා ගැඹුරින් බලලා මතු කරපු කාරණයක් ගැඹුරින් බලලා යොදපු වචන එකක් කියලා නෙමෙයි. අනිත් එක මෙතර කාලයකට ටෙලිවිෂන් එකෙන් පත්තර කියවන්න අරගෙන රේඩියෝ එකෙන් පත්තර කියවන්න අරගෙන මෙච්චර කාලයකට ලංකාවේ මම නම් දන්නේ නැහැ කිසිම කෙනෙක් මේක විවේචනය කරලා ලියලා තියෙනවා. මේක තමයි මම හිතන්නේ පළවෙනි ලියවිල්ල. ටෙලිවිෂන් එකේ පත්තර කියවිල්ල, රේඩියෝ වලින් පත්තර කියවිල්ල විවේචනය කරන්න තියෙනවා. ඒකට එයාගේම හේතු තියෙනවා. ඒ හේතු කියවන්න පොත අරගෙන රාජ්‍ය මාධ්‍ය හා සමාජ සෞඛ්‍ය කියන පොත අරගෙන ඒ ලිපිය කියවන්න ඒ ලිපිය ඒ පොතම වටිනවා. දැන් මම කියන්නේ දැන් මේ ටෙලිවිෂන් එකෙන්
මේ රේඩියෝ එකකින් පත්තර අහන පත්තර බලන අයට අපි මොකක්ද කියලා කියන්නේ? දැන් අපි පත්තරයක් අරගෙන කියවන කට්ටියට කියනවා පාඨකයෝ කියලා. දැන් අරගොල්ලෝ පාඨකයෝද? ටෙලිවිෂන් එකේ පත්තර බලන අය පාඨකයෝද? රේඩියෝ එකෙන් පත්තර අහන අය පාඨකයෝද? ඒගොල්ලෝ අසන්නොද? නරඹන්නොද? කවුද? අපි මේගොල්ලන්ට වචනයක් උදා ගන්න ඕනේ. සාන්දේක්ෂයක් මහත්තයා වචනයක් උදා නැහැ. දැන් මගේ නම් අදහස මේගොල්ලෝ එක්තරා જાතියක පාඨකයෝ කියලා. මං හිතන්නේ මේගොල්ලෝ පැකේජ් පාඨකයෝ කියලා. මොකද ඒගොල්ලන්ට ටෙලිවිෂන් එකෙන් නැත්තම් රේඩියෝ එකෙන් දෙන පැකේජ් එක තමයි ඒගොල්ලෝ ගන්න. දැන් කාට හරි මගේ මේ පැකේජ් කතාව තේරෙන්නේ නැත්තම් මම කැමති එක වැඩිදුරටත් පැහැදිලි කරන්න. මේ සභාවේ ඉන්න සියලු දෙනා නැත්තම් ඉතා වැඩි දෙනා පිටරට ගිහින්. ඒ පිටරට ගියාම අන්තරව පිටරටදී සහභාගී වෙලා තියෙන පැකේජ් ටුවර් වල. පිටරට නොගිය කෙනෙක් ඉන්නවා නම් පැකේජ් ටුවර් වල සහභාගී නොවෙච්ච කෙනෙක් ඉන්නවා නම් අපේ වත්තරවල ඕන තරම් තියෙන දැන්නේ තියෙනවා පැකේජ් ටුවර්ස් කියන්නේ. දඹදිව වන්දනා පැකේජ් ටුවර් දඹදිව වන්දනා පැකේජ් ටුවර් එකේ තියෙනවා සියලුම බෞද්ධ සිද්ධාස්ථාන බලලා සාප්පයම. මේ පැකේජ් එකේ තියෙනවා බෞද්ධ සිද්ධාස්ථානයේ සාප්පයම. හැබැයි දැන් කොයිතරම් අපේ මහාචාර්ය හිමිසුර වීර කියන්නේ පැකේජ් ටුවර් එකේ පොත් සාප්පු කරන්නේ. ඒ උත්තර උත්සාහපුදී ඉන්දියාවේ උත්සාහපුදී වීඩි ගණන් තියෙනවා. ඒ වීඩි ගණන් තියෙන පොදු වීඩි එකට එක යකින් යන්නේ. ප්‍රතිසාප්පුවට නම් යන්න පුළුවන්. ඔබ සංවිධායක දෙන දේ විතරයි ගන්න පුළුවන්. පැකේජ් ටුවර් එකේ හැටි එහෙමයි. දැන් මගේම පුද්ගලිකක් දෙවීමක් තියෙනවා. දැන් අවුරුදු 20කට විතර වගේ කලින් එක්සත් ජනපද සේවයේ මගින් සංවිධානය කරපු කාර්යකාරක මම ගියා ඇමරිකා එක්සත් ජනපදයට. ඒ ගිය වෙලාවේ ඇමරිකාවේ නගර ගණනාවකට මම මාසයක් ගෙවි හිටියා. නගර ගණනාවක සංචාරකයේ දෙන්න සිදුුණා අපි මාධ්‍යවේදීන් කණ්ඩායමකට ලෝකයේ රටවල් වලින් ආපු. අපි කැලිෆෝනියා ප්‍රදේශයේ සංචාරය දෙනකොට කැලිෆෝනියා ප්‍රදේශයේ සියලු ප්‍රදේශවල සංචාරය දෙනකොට ඒ පළාත් ගමන් සංවිධායකවරුන් තමයි ඒ කියන්නේ ට්‍රැවල් ඕගනයිසේෂන් තමයි බාර දීලා තිබුණේ අපේ ගමන් සංවිධානය කරන්න. ඒ කැලිෆෝනියා ප්‍රදේශයේ අපි සංචාරය දෙනකොට අපි එකන් ගියා එළුකාට බලන්න. ඒක මට තේරුම් ගියේ නෑ. කවදාවත් මට තේරුම් ගියේ නෑ. අදවත් තේරුම් ගන්නේ නෑ. මම මෙහි ඇවිල්ලා අපේ තානාපතිකාරය නිලධාරීන් එක්කත් කිව්වා. මේ මාධ්‍යවේදීන් පිරිසක් එළුකලා බලන්න එකන් ගියේ මොකටද කියලා. දැන් තමුන්නාන්සලා හිතන්න පුළුවන් මම අරප්පට්ටිය බලන්න එකන් ගියා නම් ඒ අනුම්පදයක් හැටියටත් එක්ක ගියේ කියලා. ඔව්. නමුත් එළුකලා ඒක තමයි පැකේජ් ටුවර් වල හැටි. සංවිධායකයන්ට පෙන්වන්න තියෙන දේ අපිට පෙන්වනවා. අපි ගිහින් බලනවා. ඉතින් දැන් මේ ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ පෙන්වන කියවන ප්‍රවෘත්තිත් ඔය වගේ තමයි. ඒක අපි දෙන පත්තර කියවන වැඩසටහනුත් ඔය වගේම තමයි. ඉතින් ඒගොල්ලෝ අපිට මොකක්ද දෙන්නේ? අපි ඒක අහන්න ඕන. දැන් පාඨකයෙක් කියලා කියන්නේ කොහොම කෙනෙකුට නෙමෙයි. දැන් සංචාරකයෙක් කියලා කියන්නේ මේ පැකේජ් ටුවර් යන කෙනෙකුට කවදාවත් සංචාරකයෙක් කියන්නේ නැහැ. ලෝකේ සංචාරකය කියන අර්ථයෙන් පැකේජ් ටුවර් එක කියන කෙනෙකුට කියන්නේ නැහැ සංචාරකයෙක් කියලා. සංචාරකය කියලා කියන්නේ තමන් යන ස්ථානයක් තෝරගෙන තමන් සික්ෂේ ඇවිදින කෙනෙකුට. ඒ පාඨකය කියලා කියන්නේ තමන් කියවන්න රුචි දේවල් තෝරගෙන තමන් කියවන්න කැමති පොත් තමන් කියවන්න කැමති පත්තර තෝරගෙන ඒ පත්තරේ තමන් කියවන්න කැමති දේවල් තෝරගෙන කියවන්නේ. ඉතින් එතකොට මේ ටෙලිවිෂන් එකෙන් හරි රේඩියෝ එකෙන් හරි ඒ අපිට දෙන දේ කියවන කෙනා අහන කෙනා නරඹන කෙනා කොහොමදවත් පාඨකයෙක් නෙවෙයි. ඔහු පැකේජ් පාඨකයෙක්. පැකේජ් රීඩර් කෙනෙක්. දැන් මෙතන ඇති ඒ වගේ උදුවිය. ඉතින් ඒකට මට සමා වෙන්න ඕන. මම මෙහෙම කියනවා එකේ කාට හරි ඉලිය අමාරුවක් ඇති වෙනවනේ. නමුත් තමන් කල්පනා කරලා බලන්න ඕන. ගෙදර ගිහිල්ලා මේ ශාන්තිය කියන මේ පොතේ තියෙන ඇත්තක්ද
මම මේ කිව්වේ ඇත්තක්ද? එහෙම නැත්නම් තමන් කරන්නේ මේ තමන් කරන දේ තමන්ට ගලපනවා වෙන්න පුළුවන්. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් පැකේජ් ටුවර් එකක් යන කෙනෙක් ඒ පැකේජ් ටුවර් එක තමන්ට සැලහෙනවා නම් බෞද්ධ විද්‍යාස්ථාන බලලා ප්‍රතිසාප්පුව පොඩි shopping බාරක් දැම්මම තමන්ට සැලහෙනවා නම් ඉතින් ඒක රද්ද කරන්න දෙයක් නැහැ නේ. ඒ වගේ අර රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ දෙන දේ විතරක් අපිට සැලහෙනවා නම් අපිට ඉතින් එහෙම කරන්න දෙයක් නැහැ. ඒක ගලපෙනවා. දැන් මම ඒ වගේ කෙනෙක් නෙමෙයි. ශාන්තේක්‍යාරි මහත්තයත් ඒ වගේ කෙනෙක් නෙමෙයි. දැන් මම පත්තරවල මට ඕන දේවල් තෝරගෙන කියවන කෙනෙක්. දැන් මගේ වෘත්තිය නිසා නෙමෙයි. දැන් මගේ වෘත්තිය නෑ මගේ ගෙදර කට්ටිය. මම වෘත්තිය නිසා මම පත්තර කියවනවා නම් මගේ ගෙදර කට්ටියත් වෘත්තිය නිසා පත්තර කියවනවා වෙන්න ඕනේ. එහෙම එකක් නෑ. ගෙදර කට්ටියත් මේ පත්තර කියවනවා. තෝරගෙන අවශ්‍ය දේවල් කියවනවා. දැන් මටවත් මගේ පවුලේ කෙනෙකුට ප්‍රයෝජනයක් නැති වුණාට පත්‍රේ තියෙන මංගල දැන් නිවුස් කියවනවා. හැම වෙලාවෙම දෙන්නේ විවේකයක් හම්බුයි කියලාට මංගල දැන් නිවුස් කියවනවා. අත වශයෙන්ම කියනවා නම් පත්‍රේ තියෙන හොඳ විනෝද ජනක පිටියකින් ලැබෙනවට වැඩිය විනෝද ජනක අත්දැකීමක් මංගල දැන් නිවුස් කියවුවම ලැබෙනවා. සමහර වෙලාවට කේන්ද්‍ර ජනක ලිපියක් කියවුවට වැඩිය හරි කේන්ද්‍ර ජනක අත්දැකීමක් මංගල දැන් නිවුස් කියවුවම ලැබෙනවා. ඒ වගේම දැන් මරණ ගැන දැනගන්න නෙමෙයි. දිනපතාම මම මරණ දැන් නිවුස් කියවන්නේ නැහැ. මම ඉඳලා හිටලා මරණ දැන් නිවුස් කියවනවා. ඒකත් සමාජය ගැන දැනගන්න හොඳ ගැටපත. නමුත් ඒවා පැකේජ් රීඩර්ස්ට ලැබෙන්නේ නැහැ. දැන් අපි හොඳ මරණ දැන් නිවුස් කියුවේ උගා ඉස්සර. මට වයස අවුරුදු 21යි ලංකාවේ මිනිස්සු හොඳම මරණ දැන් නිවුස් කියවුවා කාලේ. 1974 1974 ඒ කාලේ ආණ්ඩුව පොත්පත් මණ්ඩලයක් ඇති කරන්න පනතක් ගෙනා. ඒ වෙලාවේ පාඨකයෙක් ගිහිලා ඩේවිස් පත්‍රයේ දැන්වීමක් දැම්මා. ප්‍රජාතන්ත්‍රවාදයේ මරුණා කියන්නේ. මැරිච්ච මිනිහගේ නම ප්‍රජාතන්ත්‍රවාද. ඩෙමොක්‍රසි. මැරිච්ච මිනිහගේ නම හැටියට දාලා තියෙන්නේ DEMocracy. ඩෙමොක්‍රසි. යාගේ ඥාතිගේ නම් දාලා දුන්නේ ඒ විදිහට. භාර්යාවගේ නම Truth. සහෝදරයාගේ නම දාලා තිබුණේ Liberty. දුවගේ නම Justia. ඒ වගේ නම් සඳහන් මේ වර්ණ දැන්වීම අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම අවධානයට පාත්‍ර වෙච්ච කතාබහටක් වෙච්ච මරණ දැන්වීම. ඒ කාලේ ටෙලිවිෂන්වත් රේඩියෝ වලවත් ටෙලිවිෂන් තිබුණේ නැහැ. රේඩියෝ වලත් මේ පත්තර කියවන වැඩක් තිබුණේ නැහැ. ඒක නිසා පත්තරේ කියවපු පාඨකයෝ මරණ දැන්වීම අල්ලගත්තා. දැන් අද කාලේ වුණා නම් ඒ වගේ මරණ දැන්වීමක් කීයටවත් පැකේජ් පාඨකයන්ට ලැබෙන්නේ නැහැ නේ. ඒ මරණ දැන්වීම කියවන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා අපි තේරුම් ගන්න ඕන අපිට අද වෙනකොට ඒ වගේ කොයිතරම් හොඳ දේවල් පත්තරවල මගහැරලා ගිහින් නැද්ද කියලා. එදා ඒ වගේ ඊටාම විශිෂ්ට මරණ දැන්වීමක් නිර්මාණාත්මක මරණ දැන්වීමක් පාඨකයෙක් දාපු මගහැරලා ගියා නම් අද ඒ වගේ කොයිතරම් දේවල් මගහැරලා යන්නේ නැද්ද කියලා. දැන් ශාන්තේක්‍යාරි මහත්මයා පැහැදිලිවම කියලා තියෙනවා මේ ලිපියේ දැන් මේ පැකේජ් ඒ මාත්‍ය පැකේජ් කියන වචනේ යොදලා නැහැ. දැන් මේ විදිහට ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ වැඩසටහන් වලින් පත්තර කියවන එකෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු වැඩියෙන් සහ ප්‍රධාන වශයෙන් දේශපාලනයට යොමු කරන එක කියන. පත්තරවල තියෙන්නේ දේශපාලනය විතරයි කියලා. ඒ වගේ අදහසක් ඇති කරනවා කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. දේශපාලන ප්‍රවෘත්ති, දේශපාලන ඕපාදුප්ප, දේශපාලන කාටුන් ඒවම තමයි අර වැඩසටහනට ප්‍රමුඛත්වයේ දීලා කියවන්නේ. ඉතින් එතකොට පත්තර බලන මිනිස්සු කල්පනා කරන්නේ පත්තර අහන මිනිස්සු, පත්තර නරඹන මිනිස්සු කල්පනා කරන්නේ මේවා තමයි ප්‍රවෘත්ති. මේක තමයි මේ පත්තර වලින් කියවන්න තියෙන, අහන්න තියෙන, නරඹන්න තියෙන මේක තමයි කියලා. නමුත් අත් වශයෙන් මේ අර්ථ தත්ත්වය ඒක නෙවෙයිනේ. ඒ ඉන්ටර්නෙට් එකේ පත්තරයක් ගෙනිච්චොත්
ගෙදර වැඩිනේ ඉන්නවා ඉස්සෙල්ලාම ටැබ්ලොයිඩ් එක අතර ගන්න. අර කුඩා පත්තරේ. ඒකෝ සමහර වෙනවා සාහිත්‍ය කරාදී ඉස්සෙල්ලා කියවනවා. නමුත් ඒවට වැඩසටහනට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය ලැබෙන්නේ දේශපාලනය. දැන් මේක මාධ්‍යයේ විදිහට මම දකින දේ තමයි මාධ්‍යයේ ලොකු වෙනස්කමක් සිද්ධ වුණා මේ වැඩසටහන. එක දෙයක් තමයි දැන් තමුන්නාන්සේලා පත්තරයක් අරගෙන ඔය කියවන දේ උනත් වෙලාවට අපිට පත්තරේ ලැබෙන පිටපත නෙමෙයි. තමුන්නාන්සේලා කොහොම අසකරගෙන කියවන ලිපිය ඒක පත්තරේ ලැබෙන ලිපිය නෙමෙයි. පත්තරේ කියම් ලේඛකයෙක්ගේ නමින් අලගෙන ලිපිය ඒ ලේඛකයාගේ නෙමෙයි. පත්තරේ කප්පු නැත්නම් පත්තරේ වෙනස් සංස්කාරවලින් අදහසක් හිතලා මේ මාතෘකාව ගැන අපි ලිපියක් ලියුවා නම් හොඳයි කියලා හිතලා ලේඛකයෙකුට පවරනවා මේ ලිපිය ලියන්නේ. බොහෝ විට සිද්ධ වෙන්නේ අඩු වශයෙන් තමයි සිද්ධ වෙන්නේ ලේඛකයා හිතලා ලිපිය ලියන්නේ. වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ඔහුට ලිපියක් ලියන පවරන්නේ. ඊට පස්සේ ලිපියක් ලියාගෙන එනවා බොහෝ විට ලියාගෙන එන්නේ දුර්වල ලිපියක්. අඩු වශයෙන් තමයි හොඳ ලිපියක් ලියාගෙන එන්නේ. ඒකෝට මේ බොහෝ විට දුර්වල ලියාගෙන එන දුර්වල ලිපිය නැවත ලියනවා. මේ නැවත ලිවීම කොයිතරම් සුලභ දෙයක් වෙලා තියෙනවද කියන්න දැන් පත්‍ර කලාවේ ලංකාවේ පාවිච්චි කරන ඉංග්‍රීසි වචනවලින් එකක් තමයි රීරයිටිං කියන්නේ. රීරයිටිං කියන එක ඒ තරම් සුලභව පාවිච්චි වෙන පත්‍ර කලාවේ මොකද හැම දෙයක්ම නැවත ලියන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක නැවත ලියනවා. නැවත ලියන ඉවරලා පොතතුරුවර මේකට හොඳ සිරස්තලයක් දානවා. හොඳ සිරස්තලයක් දාන සමහරවිට පත්‍රයේ හම්බ වෙන පින්තූර හොඳ නැහැ. එතකොට ආපහු පින්තූර ගේන්න පුළුවන් එකක් නම් ආපහු පින්තූර ගේන්නත් යවනවා. හොඳ පින්තූරක් දාගෙන පත්‍රයේ පිටසල්සුම් කරන කෙනා ඉතින් හොඳ පිටසල්සුමක් කරලා මේක ලස්සනට දානවා. දැන් බැලුවම හරි ලස්සනයි. පස්සෙන්ද ටෙලිවිෂන් එකේ මේ කියවනවා. අපේ ලේඛකයා කම්පියුටර් ඇවිල්ලා කියනවා මගේ ලිපිය කියවුවානේ පත්තරේ ටෙලිවිෂන් එකේ. පත්තරේ ලිපිය කියවුවානේ ටෙලිවිෂන් එකේ. දැන් මේ මිනිහා ලියපු ලිපියක් නෑ. මේ ලිපිය සම්පූර්ණයෙන් ආපහු ගොඩනගලා ගත්ත ලිපියක්. දැන් ඒක ටෙලිවිෂන් එකේ කියවුවයි කියන එක තමයි යාට වැදගත්. ඒ මිනිහාගේ ලිපිය වෙනුවෙන් ඒ කාර්යාලයේ ඇතුළේ මිනිස්සු දරපු වෙහෙස එයාට වැදගත් නෑ. මාතෘකාව දුන්නේ කෙනෙක්. ලිපිය රීරයිට් කරේ තව එක්කෙනෙක්. ලිපියට බින්දුව ගන්න ආවේ තව එක්කෙනෙක්. ලිපිය ලේඅවුට් කරේ يعني විසල්සුම් කරේ තව එක්කෙනෙක්. නමුත් මිනිහා කියන්නේ මගේ ලිපිය කියවුවා ටෙලිවිෂන් එකේ. ඒ විදිහට ඒගොල්ලෝ කැමති මාධ්‍යවේදීන් කැමති ටෙලිවිෂන් සහ රේඩියෝ වැඩසටහන් කියනකොට. මොකද ඒගොල්ලන්ගේ නම් කියවනවනේ. එතකොට පත්තර කියවන්නේ නැති නෑදෑයෝ මිත්‍රයෝ කැකවලා ගන්නවා අහගන්නවා තමන්ගේ ඥාතියගේ නම කියවනවා ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ. ඉතින් හොඳයි ආඩම්බරයිනේ. ඊළඟ අනිත් කාරණේ තමයි දැන් මේ මාධ්‍යවේදීෝ මේ වාර්තා කරන්නේ ලේසියෙන් පාස් වෙන්නේ නෙමෙයි. අවුවට කරවෙන වැස්සට දෙමිලා පොලිස් නිලධාරීන්ගෙන් ගුටි කාන යම් කිසි සිද්ධියකට සම්බන්ධ මිනිස්සුන්ගේ තර්ජන වලට ලක් වෙනවා. පයින් ගිහිල්ලා ඔය වගේ නොයෙකුත් දුක්ඛයන් ඉඳලා මේගොල්ලෝ ලිපිය ලියාගෙන ඇවිල්ලා ප්‍රවෘත්ති ලියාගෙන ඇවිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට මේක ටෙලිවිෂන් එකේ රේඩියෝ එකේ ගියාට පස්සේ මේ අපි පත්තර වලින්ම ගිහිල්ලා අර වැඩසටහන කරන නිෂ්පාදකයව ඉන්ටර්විව් කරනවා. ඕනම සම්මුඛ සාකච්ඡාවක් කරනවා මේ වැඩ අහවල ටෙලිවිෂන් වැඩසටහන කරන පුද්ගලයාත් එක්ක. ඔහු කියනවා මම මේ පාන්දර නැගිටලා මේක කරන්නේ. මම හරි වෙහසක් ගන්නවා. දැන් අපේ මිනිහගේ වෙහස ඒ මිනිහා උදේ පාන්දර නැගිටගෙන දවල් වෙනකන් දාඩිය දාගෙන
රෑ වෙනකන් නිදි මරාගෙන පොලිසියෙන් බැනුම් අහගෙන ගුටි ගාගෙන පවුල් වල මිනිස්සුන්ගේ බැනුම් අහගෙන ගුටි ගාගෙන ඒ කරදර ඔක්කොම ඉඳගෙන එළියගේ සමය මෙතන ගත කරලා මේ ගත්ත එක ඒ සමය මිනිහගේ සමය සූරාකාමක කියන එක මෙතන නෑ. අර වැඩසටහන නිෂ්පාදකයා කියන්නේ මං හරි පාන්දරින් නැගිටලා මේක කරන්නේ. අපිත් ඉතින් නෙවෙයි කියනවා. එයා හරි පාන්දරලු නැගිටින්නේ මේ වැඩසටහන කරන්නේ. ඔන්නෝම තමයි අපේ මේ වැඩසටහන වල හැටි. ඊළඟට මාධ්‍ය කලාවේ තව එකක් තමයි නියම දක්ෂයන්ට මේ වැඩසටහන වලින් කරන්න ලැබෙන්නේ. ආයි උදාහරණයක් කියන්න. දැන් මගේ අදහසේ හැටියට මේ කාලේ එක කෙනාට එක අදහස් දෙන්න පුළුවන්. දැන් මෙතන කිව්වේ සංග්‍රහය පතුරුමක් තියෙනවා. ඒ මාත්මයට කියන්න පුළුවන්. මොනම කාටුන් වෙන වෙනත් අදහස්. නමුත් මගේ අදහස් තියෙන්නේ මේ කාලේ මොනම කාටුන් අඳින්නේ ලක්ෂ්මී විද්‍යා සංග්‍රහයේ ඉන්න කාටුන් ශිල්පියා දර්ශන කර්මාන්තකේ. නමුත් දර්ශන කර්මාන්තකේ කාටුන් ඔය වැඩසටහන් වල කියන්නේ ටෙලිවිෂන් වැඩසටහන් වල කියන්නේ නැහැ. එන්නන්නේ නැහැ. අවුරුද්දකට දෙකක්වත් වෙන්නන්නේ නැහැ. සමහරුන්ගේ හැමදාම පෙන්නනවා. සමහරුන්ගේ හැමදාම පෙන්නනවා. දර්ශකයෝ පෙන්නන්නේ නැහැ. හේතුව මොකක්ද දන්නවද? දැන් අවුරුදු ගානක් තිස්සේ ගිහිල්ලා සමහර කාටුන් ශිල්පීන් දැන් අඳින්නේ පාඨකයන්ට නෙවි. ඒගොල්ලෝ අඳින්නේ අර ටෙලිවිෂන් වලට ගන්න. මම මේ කියන දේ පත්තර කාටුන් එක්ක අරගෙන බලන්න. ඒගොල්ලෝ අඳින්නේ ටෙලිවිෂන් එකේ පෙන්වන්න පුළුවන්. ටෙලිවිෂන් එකේ පැහැදිලි කරන්න පුළුවන්. ටෙලිවිෂන් එකේ කියවන්න පුළුවන් දේවල් විදිහට. කාටුන් විදිහට නෙවි. කාටුන් වශයෙන් ඒව අසාර්ථකයි. කාටුන් වශයෙන් ඒව අසාර්ථකයි. නමුත් ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදකයාට මේක පෙන්වන්න පුළුවන්. ඒකේ කියවන්න වචන තියෙනවා. නමුත් දර්ශන ලියන ඒවායි වචන නැහැ කියවන්න පුළුවන් විදිහේ ඒවා බලලාම රස විඳින්න ඕනේ ඒවා. ඉතින් ඒවා වුණාම අතට කියවෙන්නේ. ඉතින් එතකොට දැන් මෙතන කාටුන් ශිල්පියෝ දෙවර්ගයක් ඉන්නවා. එකක් ටෙලිවිෂන් එකට කාටුන් අඳින කට්ටිය, අනිත් කට්ටිය පාඨකවලට කාටුන් අඳින කට්ටිය. මම මෙහෙම කියවම අපිට දෙගෙන මොකද කියන්නේ? එංගලන්තෙත් කොහොමද ඒක කිව්වත් ඔයගොල්ලෝ කියන්නේ නොදැනුම නිසා. ඇමරිකාවෙත් කොහොමද? ඔයගොල්ලෝ කියන්නේ නොදැනුම නිසා. ඔයගොල්ලන්ට ලෝකේ ගැන අවබෝධයක් නැහැ. එංගලන්තෙත් පත්තර කියවනවා. ඇමරිකාවෙත් පත්තර කියවනවා. ඉතින් අපිට මොකද? එංගලන්තේ මිනිස්සුන්ගේ ජීවිතේ පැකේජ්ජයක්. ඇමරිකාවේ මිනිස්සුන්ගේ ජීවිතේ පැකේජ්ජයක්. අපි මොකටද අපේ ජීවිතේ පැකේජ්ජයක් කරගන්නේ? දැන් අපේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා. දැන් වෛද්‍ය සාන්තිකයාගේ පොතේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ගෙදර වෙනම අත්දැකීමක් වෙච්ච හැටි පත්‍රකාරය එන්නේ. පත්‍රකාරය සීනු ගහගෙන එන එක වෙනම අත්දැකීමක් වෙලා තිබිච්ච හැටි. ඉතින් අපි පත්‍රයත් එක්ක ඒ විදිහට බැඳුනේ. අපි ඒ අත්දැකීමෙන් මිදිලා මේ පැකේජ් එකට ඇතුල් වෙලා තියෙනවා. ඇතුල් වෙලා ඉවරලා අපි කියනවා ඉංගලන්තෙත් එහෙමයි. ඇමරිකාවෙත් එහෙමයි. ඉංගලන්තෙත් ඇමරිකාවෙත් එහෙම නිසා අපිත් එහෙම වෙනවා. ඔයාලට තේරෙන්නේ නැහැ. ඉංගලන්තේ ඇමරිකාවේ එහෙම. දැන් මම මෙහෙම කිව්වයි කියලා. සාන්තේටි අර මම කිව්වයි කියලා. මේවා වෙනස් වෙන්නේ නැහැ. ඔය ටෙලිවිෂන් වලට දාන්න, රේඩියෝ වලට දාන්න දිගටම කියනවා. නමුත් මේ උග්‍ර විවේචන එල්ල කරන්නේ ඔය යම් ප්‍රමාණයකට ගොඩ ගන්න පුළුවන් කියලා හිතාගෙන. මොකද ඕවා අහන, ඕවා බලන කිරිසට යම් කිසි ප්‍රයෝජනයක් වෙන්න. ඒ කියන්නේ පත්තර කියවන්නේ නැතුව ඕවා අහන බලන මිනිස්සුන්ට මේ දැනට ඒගොල්ලෝ දෙන පැකේජ් එක ඔයිට වැඩිය හොඳ පැකේජ් එකක් දෙන්න සලස්සන්න තමයි අපි මේක පුළුවන් තරම් මේ කරදර වෙන්නේ. මං හිතන්නේ වෛද්‍ය ශාන්තේටි ආරච්චි ඒ පරමාර්ථයෙන් තමයි ඔය කරදරේ වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ලක්ෂ්මී පත්‍රයේ උපදේශක කාර්යතු සුන්දර නිහතමානී මහත්මයා කිව්වා අද මාතේ ලොකු විලා තියෙන තෙරලියක්. මම මේ ඉලක්කරන් බණ්ඩාර තමයි නැන්නේ මේ පැකේජ් එකේ මලලසේකර ශබ්දකෝෂයේ තියෙන මේ සිංහල අර්ථය. මලසේකර තුතුගේ දින පාඩු මිනිහේ කියලා. අද අපිට මාතේ ලෝකයේ පාඩකයව බඩු පිටියව වඩපත් කරලා ඔතන තියෙනවා ඉදා මේ පහේ සහ
views අදහස් දැක්වීමක් කළා අපි කොහොමද ස්තුතිවන්ත වෙනවා.